හරි මාතෘකාව පැතුරුම්පත් මෘදුකාංග. ඒක යටතේ ලියා ගන්න. පරිගණකයේ ඇසුරෙන් ගණිතමය කටයුතු සිදු කර ගැනීම සඳහා පරිගණකයේ ඇසුරෙන් ගණිතමය කටයුතු සිදු කර ගැනීම සඳහා භාවිත කරන මෘදුකාංග පැතුරුම්පත් මෘදුකාංග ලෙස හඳුන්වයි. පැතුරුම්පත් මෘදුකාංග ලෙස හඳුන්වයි. බලන්න ඔයගොල්ලෝගේ අච්චු පොත් පෙරලලා අච්චු පොතේ පැතුරුම්පත් මෘදුකාංග වලින් මොනව කරනවා කියලාද තියෙන්නේ. බලන්න මට පිටු අංකේ නම් සිංහල මීඩියම් පොතේ හරියට මතක නැහැ. පැතුරුම්පත් මෘදුකාංගයක් පාවිච්චි කරලා අපිට මොනවද කරන්න පුළුවන්? දැන් මම මේ ඕපන් කරගෙන ඉන්න වින්ඩෝ එක Microsoft Excel වල අතුරු මුහුණත. Excel ඇරෙන්න තව පැතුරුම්පත් මෘදුකාංග වර්ගයක් තියෙනවා එක එක වැඩ කරන්න. නමුත් Excel තමයි පැතුරුම්පතක් නිර්මාණය කරන්න ජනප්‍රියවම පාවිච්චි කරන මෘදුකාංගය විදිහට අපි සලකන්නේ. දැන් Excel කියන මේ වැඩසටහන ඇතුළට අපි ගියොත් මම මෙතන blank workbook එකක් තෝරගන්නවා. මේ වැඩසටහන ඇතුළට අපි ගියොත් අපිට දකින්න හම්බ වෙන්නේ නිකන් කොටු රූල් පොතක් වගේ එකක්. ඒ කියන්නේ අතරම කියනවා නම් මේ Excel කියන වැඩසටහන නැත්නම් මේ පැතුරුම්පත් මෘදුකාංග කියන જાතිය ජනප්‍රියවම යොදා ගන්නවට තේරෙනවා ඇති ගණිතය ආශ්‍රිතව කටයුතු සිද්ධ කරගන්න. තවත් අපි Word වලදී Word document එකක නැත්නම් Word ලේඛනය Word වැඩසටහන ඇතුලේ තියෙන එක පිටුවක් හැඳින්වෙන්නේ page එක කියලා. හැබැයි මේ Excel වල තියෙන වැඩපත workbook එකේ පිටුවක් අපි කියන්නේ sheet එකක් කියලා. එතකොට මේ වගේ sheet සමූහයක් එකතු වෙලා තමයි Excel වල නැත්නම් පැතුරුම්පත් වැඩපතක් නිර්මාණය වෙන්නේ. එතකොට මේක ගණිතය ආශ්‍රිත කටයුතු වලට තමයි මූලිකවම යොදාගන්නේ. බලන්න අච්චු පොතේ මොනවද මේ ගැන කියලා තියෙන්නේ කියලා. බලන්න මොනවද අච්චු පොතේ කියලා තියෙන්නේ පැතුරුම්පත් මෘදුකාංග භාවිතයෙන් කරන්න පුළුවන් ಜಾති. සරල සහ සංකීර්ණ ගැටලු විසඳන්න පුළුවන් ගණිත ගැටලු. දත්ත ප්‍රස්ථාර ඇසුරෙන් නිරූපණය කරන්න පුළුවන්. දත්ත ආරෝහණ අවරෝහණ අනුපිළිවෙලට සකසන්න පුළුවන්. අවශ්‍ය දත්ත පමණක් තෝරලා ගන්න පුළුවන්. දත්තවල වළංගුතාවය පරීක්ෂා කරන්න පුළුවන්. නිවැරදි දත්තද ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. පාස්වර්ඩ් දාලා ප්‍රොටෙක්ට් කරන්න පුළුවන්, සේව් කරන්න පුළුවන්. ඒව නම් සාමාන්‍ය පහසුකම්. අර කලින් කියපු පහසුකම් පහ ප්‍රධාන තැනක් ගන්නවා මේ පැතුරුම්පත් වල. එනවා ලියා ගන්න. පැතුරුම්පත් වැඩසටහනක් මගින් පහත දැක්වෙන ප්‍රයෝජන අත්පත් කරගත හැකිය. පහත දැක්වෙන ප්‍රයෝජන අත්පත් කරගත හැකිය.
1 2 3 දාලා ලියා ගන්න. 1 පළවෙනි එක සරල සහ සංකීර්ණ ගණිත කටයුතු සිදු කර ගැනීම. සරල සහ සංකීර්ණ ගණිත කටයුතු සිදු කර ගැනීම. දෙවැනි එක දත්ත ප්‍රස්ථාර ලෙස ඉදිරිපත් කළ හැකි වීම. දත්ත ප්‍රස්ථාර ලෙස ඉදිරිපත් කළ හැකි වීම. ඊළඟ එක දත්ත ආරෝහණ අවරෝහණ පිළිවෙලට සැකසිය හැකි වීම. දත්ත ආරෝහණ අවරෝහණ පිළිවෙලට සැකසිය හැකි වීම. ඊළඟ එක අවශ්‍ය දත්ත පමණක් තෝරාගත හැකි වීම. අවශ්‍ය දත්ත පමණක් තෝරාගත හැකි වීම. අවශ්‍ය දත්ත පමණක් තෝරාගත හැකි වීම. ඊළඟ එක දත්තවල වළංගුතාවය තහවුරු කරගත හැකි වීම. දත්තවල වළංගුතාවය තහවුරු කරගත හැකි වීම. ඊළඟ දෙකම එකට ලියා ගමු. මොකද කලින් පහ තමයි අත්‍යවශ්‍ය ප්‍රධාන කරුණු පහ. මුරපද යෙදීම සහ සුරැකීම. මුරපද යෙදීම සහ සුරැකීම. මුරපද යෙදීම සහ සුරැකීම. ඊළඟට මාතෘකාවක් ලියා ගන්න. පැතුරුම්පත් මෘදුකාංග වර්ග. පැතුරුම්පත් මෘදුකාංග වර්ග. පැතුරුම්පත් මෘදුකාංග වර්ග. මොනවාද විවිධ පැතුරුම්පත් මෘදුකාංග වර්ග? සමහර පැතුරුම්පත් මෘදුකාංග තියෙනවා සල්ලි වලට ගන්න, සමහර පැතුරුම්පත් මෘදුකාංග තියෙනවා නොමිලේ පාවිච්චි කරන්න. ඉතින් අර අපි වර්ඩ් වලදීත් කතා කරා, මතක ඇති ඔයගොල්ලන්ට ඒ වගේ මෘදුකාංග වර්ග කීපයක් අපිට මේකෙදිත් ඒ වගේ ඒවා කීපයක් ගැන කතා කරන්න පුළුවන්. අපි ලියාගමු මෙහෙම. පැතුරුම්පත් මෘදුකාංග පැතුරුම්පත් මෘදුකාංග පැතුරුම්පත් මෘදුකාංග ප්‍රධාන වර්ග දෙකක් යටතේ පැතුරුම්පත් මෘදුකාංග ප්‍රධාන වර්ග දෙකක් යටතේ වර්ග කළ හැකි අතර පැතුරුම්පත් මෘදුකාංග ප්‍රධාන වර්ග දෙකක් යටතේ වර්ග කළ හැකි අතර ඒවා පහත දැක්වේ. ඒවා පහත දැක්වේ. පළවෙනි වර්ගය ලියාපදිංචි කළ යුතු පැතුරුම්පත් මෘදුකාංග. ලියාපදිංචි කළ යුතු පැතුරුම්පත් මෘදුකාංග. proprietary software.
මොනවාද ලියාපදිංචි කළ යුතු සල්ලි වලට ගන්න තියෙන ඒවා. එහෙනම් උතන්ටම ලියා ගන්න. ඕකේ යටතේ උදාහරණ ලෙස Microsoft Excel Microsoft Excel අකුරු බලන්න EXCEL අකුරු Excel Microsoft Excel. තව උදාහරණයක් Apple Numbers Apple Numbers. ඊළඟ જાතිය නොමිල හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග. නොමිල හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග. දැන් නොමිලයි නැත්නම් විවෘත මූලාශ්‍රය කියන එකෙන් අදහස් කරන්නේ ඒවා අපිට අන්තර්ජාලය හරහා නොමිලේ බාගත කරන්න නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අපි ඒකේ ලයිසන් වලට නැත්නම් ඒක පාවිච්චි කරනවට කාටවත් ගාස්තු ගෙවන්න ඕන නැහැ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ නොමිල ෆ්‍රී. විවෘත මූලාශ්‍ර ඕපන් සෝස් කියලා කියන්නේ දැන් ඒ software එක හදන්න පාවිච්චි කරපු program code එක ඔයාට සංස්කරණය කරන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ open code එකක් විදිහට දෙනවා. ඒක විවෘත මූලාශ්‍රය. ඔයාට ඕන නම් වෙනස් කරන්න පවා පුළුවන් ඒ වගේ ඒවා. ඉතින් ඒකට programming පිළිබඳ දැනුම ඉහළ වශයෙන් තියෙන්න ඕනේ වගේ වැඩක් කරගන්න. නමුත් ඒවා විවෘත මූලාශ්‍රාකාරයටත් ලබා දීලා තියනවා කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. free and open source. එතකොට උදාහරණ ලෙස මතක ඇති අපි Word වලදීත් කතා කරා Open Office කියලා organization එකක් ගැන. එතකොට මේකෙදිත් අපිට Open Office Calc CALC Open Office Calc Open Office Calc. ඒ වගේම දෙවැනි උදාහරණ විදිහට LibreOffice LIBRE LibreOffice Calc LibreOffice Calc වෙනම ඡේදකින් ලියා ගන්න. මෙයට අමතරව අන්තර්ජාලය හරහා භාවිත කළ හැකි මෙයට අමතරව අන්තර්ජාලය හරහා භාවිත කළ හැකි මාර්ගගත ඔන්ලයින් කියන එක සිංහලෙන් කියන්නේ මාර්ගගත අන්තර්ජාලය හරහා භාවිත කළ හැකි මාර්ගගත පැතුරුම්පත් මෘදුකාංගද මාර්ගගත පැතුරුම්පත් මෘදුකාංගද පවති. මාර්ගගත පැතුරුම්පත් මෘදුකාංගද පවති. උදාහරණ ලෙස Google Sheet SHEET Google Sheet. ඊළඟට Office 365 Excel Office 365 Excel. එතකොට ඒවා මාර්ගගතව අපිට ඔෆිස් පහසුකම ලබා දෙන මෘදුකාංග විදියට තමයි අපි සලකන්නේ. ඔන්ලයින් අපිට කම්පියුටර් එකේ ඔෆිස් මේ Excel නැතත් ඔන්ලයින් අපිට ලොග් වෙලා Excel මෘදුකාංගයෙන් කරන වැඩ ටිකම කරගන්න පුළුවන්. Google Sheet වලට ගියොත් අපිට මේ වැඩ ටිකම කරගන්න පුළුවන්. නැත්නම් Office 365 Excel වලට ලොග් වෙලත් අපිට මේ වැඩ ටිකම කරගන්න පුළුවන්.
එහෙනම් අපි Excel වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලමු. ඊළඟ මාතෘකාව ප්‍රධාන මාතෘකාවක් එක යටතේ Excel අතුරු මුහුණත හඳුනා ගැනීම. Excel අතුරු මුහුණත හඳුනා ගැනීම. ඔයගොල්ලෝගේ පොතේ බලන්න පිටුව මට පිටුව අංක කීයද කියලා කියන්න බෑ මොකද මම ගාව මේ ඉංග්‍රීසි මීඩියම් එකක PDF එකක් තියෙන ඒක නම් 192 පිටුව. මාතෘකාවේ අංකේ තියෙන්නේ 713. 713 Excel අතුරු මුහුණට හඳුනා ගැනීම. 71 රූපය. එතකොට ඕගොල්ලෝ ඕක ඉඩ තියාගන්න පිටු භාගයක් විතර ඇති. ෆොටෝකොපි එකක් ගහලා අලව ගන්න පුළුවන් නම් එහෙමයි, අඳින්න පුළුවන් නම් එහෙමයි කොහොම හරි. දැන් අපි Word ගැන කතා කරනකොටත් අපි දැක්ක අතුරු මුහුණත කතා කරා. ඒකෙදිත් අපි දැක්ක සමහර tool මේකෙදිත් ඒහා සමානමයි, ඒවැ වෙනසක් නැහැ. quick access toolbar එක, උඩ තියෙන title bar එක, ribbon, help button එක, control button අර close minimize කරන ඒවා, ඒ වගේ දේවල් වල ඕකේ වෙනසක් නැහැ. හැබැයි ඔය අංක 6 ඉඳලා 6 7 8 9 10 11 12 11යි 15යි නම් ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නේ ඒවාමයි. නමුත් 12 ඊළඟට 13 14 15 දන්න එකක් 16 වගේ ඒවා අපි අලුතෙන් කතා කරන්න ඕනේ ඒවා 17 18 19ක් දන්න ඒවා. එතකොට Excel sheet එකේ ඔයා ඒ ටික ප්‍රධාන වශයෙන් නම් කරගත්තා නම් ඇති. අච්චු පොත් ළඟ තියෙනවා නම් ඔයගොල්ලෝ අඳින රූප සටහන එහෙම වෙනස් වුණත් කමක් නැහැ. 6 මෙන්න මේවා තමයි අපිට ඕන මේවා. 6 8 9 6 8 9 10 12 13 14 16 ඔන්න ඔය අංක ටික තමයි අපි කතා කරන්නේ. ඒ ටික අපි ඕකට ඊතල ගහලා නම් කරගත්තා නම් ඇති. ඔයගොල්ලෝ අඳින එකක් නම් එහෙම ලේසි. අනික ඒවා ඔක්කොම ඕන නැහැ. එහෙනම් අපි ඒ අතුරු මුහුණට ගැන කතා කරන්න පටන් ගමු. අතුරු මුහුණට ඇඳලා අපි අංක 1 කියලා දාගමු. ඕකේ මේ තැන් ටිකට මම දැන් Excel window එකෙන් ඕගොල්ලොන්ට ඒ ටික පෙන්වන්නම්. එතකොට ඒවා තමයි ඕගොල්ලෝ රවුම් කරගන්න ඕන දේවල්. මෙන්න මේ ටික. mouse cursor එක පේන්නේ නැද්ද ඔයගොල්ලන්ට? අපි එකට නමක් දාගමු. name box එක. name box. නාම කොටුව කියලා කියන්නත් පුළුවන් අපිට. ඒක යටතේ ලියා ගන්න. පිටුවක් තුල අප සිටිනා ස්ථානය. පිටුවක් තුල අප සිටිනා ස්ථානය. ස්ථානයට අදාළ ලිපිනය. පිටුවක් තුල අප සිටිනා ස්ථානයට අදාළ ලිපිනය
අප සිටිනා ස්ථානයට අදාළ ලිපිනය අප සිටිනා ස්ථානයට අදාළ ලිපිනය මෙම කවුළුවේ දැකගත හැක මෙම කවුළුවේ දැකගත හැක බලන්න ඔයා මේ කොහේ හරි තැනක ක්ලික් කරගත්තොත් ඒ ක්ලික් කරගන්න තැනට අදාළ ලිපිනයක් ඒ කොටුව ඇතුලේ පෙන්නනවා. දැන් ක්ලික් කරගෙන ඉන්නවා යම්කිසි තැනක කියලා හිතන්න. යම්කිසි තැනක මම ක්ලික් කරනවා. යම්කිසි තැනක මම මෙහෙම ක්ලික් කරපුවාම ඒ ඉන්න තැන අනන්‍යව අඳුන ගන්න පාවිච්චි කරන ලිපිනය තමයි ඔය J10 කියලා උතන වැටලා තියෙන්නේ. J10 හැදෙන්නේ කොහොමද කියලා අපි පස්සේ බලමු. දැන්ට J10 කියලා එකක් අඳුර ගන්න ඔයාලට පුළුවන්ද කියලා බලමු. හරිද? ඔන්න ඒ කොටුව අඳුර ගන්න ඒක පාවිච්චි කරනවා. දෙවනි අංකේ විදිහට මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? අපි මේකට කියනවා ෆෝමියුලා, ඇඩ් ෆෝමියුලා කියලා. බලන්න ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ ඒකට දීලා තියෙන සිංහල වචනේ මොකද්ද කියලා? insert function නැත්තම් සිංහලෙන් මොකක්ද කියලාද ඒකට කියන්නේ? සිංහල වචනේ මොකද්ද තියෙන්නේ? ශ්‍රිත ආදානය. මොනවාද? ශ්‍රිත ආදානය. දැන් මේ Excel වල යම්කිසි කටයුතු සිද්ධ කරගන්න අපි පාවිච්චි කරන ගණිතමය ප්‍රකාශන වලට තමයි ඔය ශ්‍රිත කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා අපි ෆන්ක්ෂන් කියලා. එතකොට මේක උඩ ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් විවිධ ශ්‍රිත. ඒ ශ්‍රිතවල නම් තමයි මේ මෙතන තියෙන්නේ sum කියලා, average කියලා, if කියලා, hyperlink කියලා එක නම් වලින් තියෙනවා ශ්‍රිත. මේකේ ශ්‍රිත විශාල ප්‍රමාණයක් තියෙනවා. මම මෙතන all function කියන එක ෂෝ කරගත්තොත් ශ්‍රිත තියෙනවා බලන්න පුළුවන් ඔයාලට විශාල ප්‍රමාණයක් පාතට ශ්‍රිත දකින්න හම්බ වෙනවා. ඉතින් මේ හැම ශ්‍රිතයකටම ආවේනික ක්‍රියාවලියක් තියෙනවා. අපි ශ්‍රිත 15ක් විතර වගේ ඉගෙන ගමු. ඊට වඩා ඉගෙන ගන්න එක තේරුමක් නැහැ. අච්චු පොතේ තියෙන්නේ 5ක් විතර වගේ. නමුත් මම ඕගොල්ලන්ට අත්‍යවශ්‍ය ශ්‍රිත 15ක් විතර වගේ කියලා දෙන්නම්. එහෙනම් ලියා ගන්න ඒක යටතේ ගණිත ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය වන ගණිතමය ප්‍රකාශන තෝරා ගැනීම සඳහා මෙය භාවිත කරයි. ගණිතමය ප්‍රකාශන තෝරා ගැනීම සඳහා මෙය භාවිත කරයි. ඊළඟට මම කිව්වා ගණිතමය ප්‍රකාශන අපිට ඇතුළත් කරන්න පුළුවන් කියලා මේකට. අපි මේකට කියනවා සමීකරණ තීරුව නැත්නම් ෆෝමියුලා බායක කියලා කියනවා. මේ ෆෝමියුලා බායක පාවිච්චි කරන්නේ අපි ගණිතමය ප්‍රකාශන ඇතුළත් කරන්න. දැන් fx කියන එකෙන් අපි ගණිතමය ප්‍රකාශන තෝරගන්නවා. මෙතන අපිට ගණිතමය ප්‍රකාශන ඇතුළත් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේක ඇතුලේ මම සමාන ලකුණ දාලා 2 එකතු කිරීම 8 කියලා එන්ටර් කරොත් ඒකට අදාළ උත්තරය ඔයාලට පේන්නේ නැති මෙතනට ආවා. ඒ කියන්නේ ගණිතමය ප්‍රකාශන ඇතුළත් කරන්නේ අපි ඔන්න ඔය ෆෝමියුලා බායක කියන තැනට. ෆෝමියුලා බායකේ අපිට ඕනම ප්‍රකාශනයක් සරල සමීකරණ සංකීර්ණ ගණිත ගැටලු ඕන එකක් ඇතුළත් කරන්න පුළුවන්. අපි ඒව ගැන ඉගෙන ගමු ඉස්සරහට. එහෙනම් ඊළඟ එක සමීකරණ තීරුව නැත්නම් ෆෝමියුලා බායක. ඒකට ලියා ගන්න. ගණිතමය ප්‍රකාශන ඇතුළත් කිරීම සඳහා
ගණිතමය ප්‍රකාශන ඇතුළත් කිරීම සඳහා මෙම ස්ථානය භාවිත කරයි. මෙම ස්ථානය භාවිත කරයි. ඊළඟට මොනවාද මේ? බලන්න මේ Excel වල මේ ඉංග්‍රීසි අකුරු වලින් අර්ථ දක්වන්නේ අපේ Excel වැඩපතේ තියෙන ශේෂ්ත්‍ර. බලන්න මේ තියෙන්නේ A කියන ශේෂ්ත්‍රය කොලම් එක, B කියන කොලම් එක, C කියන, D කියන, E කියන මේ විදිහට කොලම් තියෙනවා විශාල ගණනක්. ඉතින් මේ කොලම් හැම එකකටම ඉංග්‍රීසි අකුරක් උඩට එකතු වෙලා තියෙනවා හඳුනා ගන්න වෙනම. ගොඩාක් තියෙනවා ඔයාලට පේනවා ඇති. Z වෙනකන් ගියාට පස්සේ AA කියලා පටන් ගත්තා. නේද? ඊට පස්සේ AB AC AD එහෙම ගිහිල්ලා ඊට පස්සේ BABBBC එහෙම යනවා. ඔහොම යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් XFD කියන සංකේත වෙනකන් 16384ක් තියෙනවා ඔය පැත්තට ශේෂ්ත්‍ර. ඉතින් විශාල වැඩපතක් මේක. එහෙනම් ලියා ගන්න හතරවෙනි එකට Excel වැඩපිටුවේහි සෑම සිරස් පේලියක්ම අනන්‍යව හඳුනා ගැනීම සඳහා ඉංග්‍රීසි අක්ෂරයක් භාවිත කරනු ලැබේ. ඉංග්‍රීසි අක්ෂරයක් භාවිත කරනු ලැබේ. අනික් පැත්තට එතකොට අපිට පුළුවන් සියලුම තිරස් තීරු රෝස් පටන් ගන්න එකෙන් 2 3 4 5 6 ඔහොම පාතට යනවා. එක දිගට අංකණය වෙවි දිගටම බලන්න කොච්චර තියනවද? මම පාතටම ගියොත් 1,48,576ක් තීරු තියෙනවා මේකේ. 1,48,000 මිලියනයකට වඩා තීරු තියෙනවා. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් 16,000 ගාණක් ශේෂ්ත්‍ර තියෙන ලක්ෂ 10කට වඩා තීරු තියෙන මහා විශාල වැඩපතක් තමයි Excel කියලා කියන්නේ. Excel වැඩපත හරි විශාලයි. එහෙනම් ලියා ගන්න Excel වැඩපතෙහි සෑම තිරස් තීරුවක්ම අනන්‍යව හඳුනා ගැනීම සඳහා හඳුනා ගැනීම සඳහා අංකයක් භාවිත කරනු ලබයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස ගැන. දැන් මොනවද මේ ෂීට් කියන්නේ? ඔයාට මේ පොඩි එකතු කිරීමේ ලකුණ උඩ ක්ලික් කරලා තව ෂීට් එකතු කරන්නත් පුළුවන් මෙහෙම.
මෙතන උඩ ක්ලික් කරලා තව ෂීට් එකතු කරන්න පුළුවන්. එතකොට Excel වැඩපතක් නිර්මාණය වෙන්නේ මේ වගේ ෂීට් කියන්නේ පිටු, page කියන්නේ Excel වලදී ෂීට් කියලා කියනවා. මේ වගේ ෂීට් ගණනාවක් එකතු වෙලා තමයි Excel වැඩපතක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඕනම ෂීට් එකක් ඔයාට රීනේම් කරන්න පුළුවන්. ඔයාට ඕන නමකින් ඒ වගේම තමයි මේ හැම ෂීට් එකක් අතරම අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. එකෙන් අදහස් කරන්නේ එක ෂීට් එකක තියෙන දත්ත තව ෂීට් එකකට උනත් ගෙනියාමේ හැකියාව ඕගොල්ලන්ට හම්බ වෙනවා. මේ ෂීට් අතර සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් ලියා ගන්න 6 වෙනි එකට 6 වෙනි එකට ලියා ගන්න එකිනෙක හා බැඳුණු පිටු වරහන් ඇතුලේ ෂීට් එකිනෙක හා බැඳුණු ෂීට් සමූහයකින් Excel වැඩපතක් නිර්මාණය වී ඇත. Excel වැඩපතක් නිර්මාණය වී ඇත. Excel වැඩපතක් නිර්මාණය වී ඇත. මෙම sheet අලුතෙන් එකතු කිරීම හෝ මෙම sheet අලුතෙන් එකතු කිරීම හෝ මෙම sheet අලුතෙන් එකතු කිරීම හෝ rename කිරීම නැත්නම් නම වෙනස් කිරීම සිදු කළ හැක. rename කිරීම සිදු කළ හැක. ඉතින් මම දන්න විදිහට මේ sheet වලට සීමාවක් නැහැ. වගේම ඔයාගේ කම්පියුටර් එක මෙමරිය පිරෙනකන් ඔයාට sheet ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ තරම් sheet ප්‍රමාණයක් මේක ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් Excel වැඩසටහනක පිටු ගණනට සීමාවකුත් නැහැ. තේරුණා නේද? ඉතින් තීරු පේලි ගාන තමයි සමහර Excel වැඩසටහනොත් එක්ක වෙනස් වෙන්නේ. හැබැයි පිටු ගණන සීමාවක් නැහැ. ඉතින් මේ පිටු සමූහයක් එකතු වුනහම තමයි අපි ඒකට Excel වැඩපතක් කියලා කියන්නේ. හරිද? එහෙම තමයි අපිට Excel අතුරු මුහුණත අඳුන ගන්න වෙන්නේ. හසිනේ. අලුත් මාතෘකාවක් ලියා ගන්න. Excel වැඩපතක ක්‍රියාකාරීත්වය. Excel වැඩපතක ක්‍රියාකාරීත්වය. Excel වැඩපතක ක්‍රියාකාරීත්වය. Excel වැඩපතක ක්‍රියාකාරීත්වය Excel වැඩපතක ක්‍රියාකාරීත්වය ගැන අපි බැලුවොත් Excel වැඩපතේ මේ හැම කොටුවක්ම අපි මේවට කියනවා කෝෂ කියලා. Excel වැඩපතේ තියෙන කෝෂ. එතකොට ක්ලික් කරගත්තොත් මේ කෝෂයේ උඩමම ක්ලික් කරගත්තොත් මේ කෝෂයේ ඉහළ තියෙනවා G ඉදිරියෙන් තියෙනවා 6 එහෙමනම් ඒ කෝෂ ටික ලියාගමු. ලියා ගන්න. Excel වැඩපතක් තුල සිරස් සහ තිරස්
තීරු සහ පේලි එකතු වීමෙන් සෑදුණු කොටු විශාල ප්‍රමාණයක් ඇත. සෑදුණු කොටු විශාල ප්‍රමාණයක් ඇත. මේ සෑම කොටුවක්ම අනන්‍යව හඳුනා ගැනීම සඳහා මේ සෑම කොටුවක්ම අනන්‍යව හඳුනා ගැනීම සඳහා කොටුවට ඉහළින් නැති ඉංග්‍රීසි අක්ෂරය සහ කොටුවට ඉහළින් නැති ඉංග්‍රීසි අක්ෂරය හා මේ උඩින් තියෙන අක්ෂරය හා ඉදිරියෙන් නැති ඉලක්කම උපයෝගී කරගනි. ඉදිරියෙන් නැති ඉලක්කම උපයෝගී කරගනි. ඒ අනුව එම කොටුව වරහන් ඇතුලේ කෝෂය ඉංග්‍රීසියෙන් සෙල් කියලා කියනවා. කෝෂය අනන්‍යව හඳුනා ගැනීම සඳහා කෝෂ ලිපිනයක් නිර්මාණය වී එම කෝෂය අනන්‍යව හඳුනා ගැනීම සඳහා කෝෂ ලිපිනයක් නිර්මාණය වී එය නාම කොටුවේ දර්ශනය වේ. මෙය මුලට ඉංග්‍රීසි අක්ෂරය සහ අගට ඉලක්කම සහිතව දැකගත හැක. මුලට ඉංග්‍රීසි අක්ෂරය හා අගට ඉලක්කම සහිතව දැකගත හැක. උදාහරණ ලෙස කොහොමද දෙන්න පුළුවන්? ඒක කියලා අපිට කෝෂ ලිපිනයක් ගැන කතා කරන්න පුළුවන්. ඒක කෝෂ. දැන් මෙතනනේ ඒක කියන්නේ. මේ හරියට ගියොත් එහෙනම් බලන්න L14. තව ටිකක් අපි ඈතට ගියොත් මේ බලන්න මොකද්ද? XFD 1,48,576. අන්තිම එක. සෑහෙන ඈතට ගියා අපි. මේ විදිහට කෝෂ ලිපින ඕනම එකක් වෙන්න පුළුවන්. AB 480 එහෙම තියෙන්න පුළුවන්. දැන් මේ කෝෂයට මම එන්නම්කෝ. මේ A 1,48,576. ඉතින් එහෙම තියෙන්න පුළුවන්. උදාහරණ කීපයක් ලියා ගන්න ඔය වගේ දිගේව ලියන්න ඕනේ නැහැ. A1 C6 E9 H86 එහෙම තියෙන්න පුළුවන්. මුලට ඉංග්‍රීසි අකුර එනවා. අගට ඉලක්කම එනවා. ඒ විදිහට තමයි කෝෂ ලිපිනයක් නිර්මාණය වෙන්නේ. ඊළඟට තරුවක් දාලා යටින් ලියා ගන්න.
Excel 2007න් පසු A සිට XFD දක්වා A සිට XFD දක්වා A සිට XFD දක්වා පේලි 16384ක්ද එකේ සිට පිළිවෙලින් තීරු දසලක්ෂ 48576ක්ද තීරු දසලක්ෂ 48576ක්ද දැකගත හැක විවිධ පැතුරුම්පත් වැඩසටහන් වල තියෙන ඔය රෝ කොලම් ගාන වෙනස් වෙනවා. තේරුණානේ? එතකොට මේ කොලම් ගාන වෙනස් වෙන්න හේතුව පරණ version වල columns අඩුයි, row අඩුයි, අලුත් version වල row වැඩි, column වැඩි. වැඩි වෙන තරමට විශාල ගණිත කටයුතු සඳහා මේ පිටුව පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. අපේ ඊළඟ මාතෘකාව සක්‍රීය කෝෂය. මොකද්ද මේ සක්‍රීය කෝෂය කියන්නේ? දැන් මේ වැඩපත ඇතුලේ ඔයා කොහේ හරි තැනක ක්ලික් කරගත්තොත් ඒ ක්ලික් කරගන්න තැනට තමයි අපි සක්‍රීය කෝෂය කියලා කියන්නේ. කෝෂයක් සක්‍රීය කරගන්නේ නැතුව ඒකට කිසිම දත්තයක් ඇතුළත් කරන්න බෑ. දැන් ඔයාට A1 වලට දෙයක් ඇතුළත් කරන්න ඕන කියලා නිකන් මෙතන ටයිප් කරාට ඇතුළත් වෙන්නේ නැහැ. හැබැයි A1 උඩ ක්ලික් කරලා මොනවා හරි දෙයක් ටයිප් කරොත් ඒක ඇතුළට ඒක ඇතුළත් වෙනවා. ඒ කියන්නේ කෝෂයක් සක්‍රීය කරගන්නකම් ඒකට දත්ත ඇතුළත් කරන්න බෑ. කෝෂයක් උඩ ක්ලික් කරපු ගමන් ඒ කෝෂය සක්‍රීය කෝෂයක් වෙනවා සහ දත්ත ඇතුළත් කරන්න අවසරය හම්බ වෙනවා. එහෙනම් අපි ලියාගමු මෙහෙම සක්‍රීය කෝෂය යටතේ කෝෂයක් තුලට දත්ත ඇතුළත් කිරීමට අවශ්‍ය නම් එම කෝෂය සක්‍රීය කෝෂයක් බවට පත් කරගත යුතුය. එම කෝෂය සක්‍රීය කෝෂයක් බවට පත් කරගත යුතුය. මේ සඳහා කෝෂය මත වරක් ක්ලික් කළ යුතුය. කෝෂය මත වරක් ක්ලික් කළ යුතුය. කෝෂය මත වරක් ක්ලික් කළ යුතුය. වරක් ක්ලික් කරගත් කෝෂයක් තුලට
වරක් ක්ලික් කරගත් කෝෂයක් තුළට දත්ත ඇතුළත් කළ හැක. දත්ත ඇතුළත් කළ හැක. ඊළඟ මාතෘකාව ලියා ගන්න වැඩපතක් තුල සැරිසැරීම. වැඩපතක් තුල සැරිසැරීම. අය බලමු මේ ෂෝට්කට් කී වලින් Excel වැඩපතක් ඇතුලේ කොහොමද එහාට මෙහාට යන්නේ. වැඩපතක් තුල සැරිසැරීම. ලියා ගන්න Excel පිටුවක් තුල සැරිසැරීම පහසු කිරීම සඳහා Excel පිටුවක් තුල සැරිසැරීම පහසු කිරීම සඳහා කෙටිමං ෂෝට්කට් කියන ඒවා කෙටිමං කිහිපයක් භාවිත කරනු ලබයි. කෙටිමං කිහිපයක් භාවිත කරනු ලබයි. ඒවා පළවෙනි එක arrow key ඊතල ලකුණු. බලන්න මේ arrow key පාවිච්චි කරලා අපි කොහොමද වැඩපත තුල සැරිසරන්නේ. ඔයාලට පුළුවන් මේ දැන් මං A1 කෝෂය තෝරගෙන ඉන්නේ arrow key පාවිච්චි කරලා වමට දකුණට ඔන්න වමට ඔන්න දකුණට සහ උඩට පහතට එක කොටුව ගානේ යන්න. arrow key එක ප්‍රෙස් කරන්න මොකද වෙන්නේ? උඩට පහළට වමට දකුණට කෝෂය බැගින් මාරු වෙන්න පුළුවන්. එහෙනම් අපි ලියාගමු ඊතල යතුරු නැත්නම් arrow keys යටතේ තෝරාගෙන ඇති කෝෂයේ සිට නැත්නම් සක්‍රීය කෝෂයේ සිට තෝරාගෙන ඇති නැත්නම් සක්‍රීය කෝෂයේ සිට වමට දකුණට ඉහළට හෝ පහළට වමට දකුණට ඉහළට හෝ පහළට එක් කෝෂය බැගින් මාරු වීමට එක් කෝෂය බැගින් මාරු වීමට ඊතල ලකුණු භාවිත කළ හැක. ඊතල ලකුණු භාවිත කළ හැක. දෙවැනි ෂෝට්කට් එක තමයි CTRL කියන යතුරත් එක්ක arrow key. CTRL දන ඊතල ලකුණු. CTRL දන ඊතල ලකුණු. දැන් මේ CTRL කියන යතුරත් එක්ක අපි arrow key press කරොත් දැන් හිතන්නකෝ අපේ සක්‍රීය කෝෂය A1 කියලා. මම control එක ඔබාගෙන දකුණු පැත්තට press කරොත් කෝෂය ගිහිල්ලා නවතින්නේ අන්තිම තැන. අන්තිම ශේෂ්ත්‍රයට යනවා. හිතන්න මේ හරිය දත්තයක් තියනවා කියලා මොනවා හරි. එහෙමනම් කෝෂය ගිහිල්ලා නවතින්නේ එතන. ඊට කලින් මම තව දත්තයක් දාන්නම්. දැන් කෝෂය නවතින්නේ එතන ඊළඟට අනිත් තැන ඊළඟට අන්තිම තැන. ඒ කියන්නේ ආසන්නයෙන්ම දත්ත අහුවෙන පරාසය අපිට තෝරගන්න පුළුවන් මේ වැඩේ. හිතන්න මම මේ ටිකටම දත්ත මොනවා හරි දානවා කියලා. දැන් මම control එක ඔබාගෙන press කරාම ඒ පරාසයේ අන්තිමටම දත්ත තියෙන තැන.
දැන් කලින් තැන් දෙක තුනක හිස් තිබ්බහම එයාට තෝරගන්න වෙන්නේ හිස් තැන ඉවර වෙලා දත්තය තියෙන තැන්නේ. සාමාන්‍යයෙන් පරාසයක අන්තිම කෝෂයට එකපාර අපිට යන්න පුළුවන්. දැන් හිතන්නකො පාතරත් මම මෙහෙම දත්ත ටිකක් දාගෙන ආවා කියලා. මොනවා හරි දත්ත ටිකක්. මම දත්ත දාගෙන ආවා කියන්නකෝ. දැන් මෙතන ඉඳගෙන මම කන්ට්‍රෝල් එකත් එක්ක දකුණු පැත්තට එබුවොත් ගිහිල්ලා නවතින්නේ අන්තිම පරාසයේ. ආයෙ මම කන්ට්‍රෝල් එකත් එක්ක වම් පැත්තට එබුවොත් වම් පැත්තට මුලට එනවා. කන්ට්‍රෝල් එකත් එක්ක යටට එබුවොත් අන්තිමට අගය තියෙන තැනට එනවා. කන්ට්‍රෝල් එකත් එක්ක දකුණට එබුවොත් ආයෙ 6 තේරෙන්න ඕන. පැහැදිලිනේ? දැන් මේ 6 ඉන්නකොට කන්ට්‍රෝල් එකත් එක්ක ආයෙ යටට එබුවොත් එතකොට අන්තිම එකට යනවා එතන. මොකද කිසිම දත්තයක් නැති හින්දා. එහෙනම් ලියා ගන්න CTRL එක ඊතලයේ අතුරු දත්ත පරාසයක අවසාන කෝෂය වෙත දත්ත පරාසයක අවසාන කෝෂය වෙත දත්ත පරාසයක අවසාන කෝෂය වෙත එකවර පිවිසීම සඳහා මෙය භාවිත කළ හැක. ඊළඟ ෂෝට්කට් එක හෝම් කියලා කී එකක් තියෙනවා ඔයගොල්ලෝගේ කීබෝඩ් එකේ. හෝම් කියන යතුර පාවිච්චි කරලා අපිට මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන්. මොකද්ද? කෝෂය යම්කිසි තැනක තියෙනවා. තියෙද්දි ඔයා හෝම් එක එබුවොත් ඔන්න මම හෝම් එක ඔබනවා. ඒක එනවා A කියන කොලම් එකට. A1 එකට නෙමෙයි A කියන කොලම් එකට. කොහෙ තිබ්බත් දැන් මෙතන තියෙන්නේ I21. මම හෝම් එක එබුවාම A21ට එනවා. දැන් මෙතන තියෙන්නේ G8. මම හෝම් එක එබුවාම A8ට එනවා. A කියන කොලම් එකට එනවා කොහෙ තිබ්බත්. ඒ කෙලින්ම ඉදිරියෙන් තියෙන A කියන කොලම් එකට එනවා. එහෙනම් හෝම් කියන එකට අපි ලියාගමු. දැනට කෝෂය ඇති ස්ථානයට ඉදිරියෙන් ඇති දැනට කෝෂය ඇති ස්ථානයට ඉදිරියෙන් ඇති දැනට කෝෂය ඇති ස්ථානයට ඉදිරියෙන් ඇති A ක්ෂේත්‍රය වෙත එකවර පිවිසීමට මෙමගින් හැකි වේ. හරි. ඊළඟ ෂෝට්කට් කී එක තමයි CTRL + home. ඉස්සෙල්ලා අපි කතා කරේ home විතරයි. ඊළඟ එක CTRL + home. right දැන් control එකත් එක්ක home එක press කරාම මොකද්ද වෙන්නේ? දැන් ඔන්න මම මෙතන select කරගෙන ඉන්නවා. එහෙම ඉඳද්දි මම control එකත් එක්ක home එක press කරනවා. A1 වලට එනවා. කොහේ ඉඳගෙන control එකත් එක්ක home එක press කරත් අර ගෙදර එනවා වගේ වැඩක් A1 එකට එනවා. ඕනම තැනක තියලා control + home A1. ලියා ගන්න එනං ඒකට සක්‍රීය කෝෂය කුමන ස්ථානයේ තිබුණත් A1 කෝෂයට පැමිණේ. A1 කෝෂයට පැමිණේ.
ඊළඟ එක control එකත් එක්ක end එක ctrl plus end ctrl plus end ctrl එකත් එක්ක end එක press කරාම මොකද වෙන්නේ දැන් අපි ඉමු කොහේ හරි තැනක කෝෂය තියාගෙන දැන් හිස් තැනක නම් තිබ්බොත් control එකත් එක්ක end එක press කරාම මේ බලන්න කොහේ තිබ්බත් හිස් තැනක තියෙන්නේ control එකත් එක්ක end press කරාම අර cell range එකේ අන්තිම දකුණු කෙළවරට යනවා. දැන් නිකමට ගත්තොත් ඔයා දත්ත ඇතුළත් කරලා තියෙන්නේ මෙන්න මේ පරාසය ඇතුලේනේ. මේ පරාසය ඇතුලේ දත්ත ඇතුළත් වෙලා තියෙනවා. එකෙන් අදහස් වෙන්නේ පරාසයේ හැමතැනම දත්ත තියෙනවා කියලා. හැබැයි දත්ත තියෙනවා මේ පරාසයේ. සිරස් අතට ගත්තොත් මෙන්න මෙතනට එනකන් දත්ත ඇතුළත් වෙලා තියෙනවා. F වෙනකන් තිරස් අතට ගත්තොත් 8ක් වෙනකන් තියෙනවා. එතකොට F8 වෙනකන්ම දත්ත තියෙනවනේ. මෙන්න මේ කොටුව තමයි දත්ත පරාසයේ අන්තිම කොටුව කියලා කියන්නේ. ඔයා කොහේ කර්සර් එක තියලා තිබුණත් control එකත් එක්ක end එක press කරාම පරාසයේ අන්තිම තැනට එනවා. මෙහෙ තියලා තිබුණත් පරාසයේ අන්තිම තැනට එනවා. එහෙනම් ලියා ගන්න එකට කෝෂය දැනට ඇති ස්ථානයේ සිට කෝෂය දැනට ඇති ස්ථානයේ සිට කෝෂය දැනට ඇති ස්ථානයේ සිට දත්ත පරාසයේ අවසාන කෝෂයට ගමන් කරයි. දත්ත පරාසයේ අවසාන කෝෂයට ගමන් කරයි. ඊළඟ ෂෝට්කට් කී එක තමයි page up. page up කියන ෂෝට්කට් එක. දැන් මේ page up එක පාවිච්චි කරාම දැන් ඔයාට දැනට මේ Excel sheet එකේ පේන්නේ A ඉඳලා I වෙනකන් ඊට පස්සේ A22ට වෙනකන් ටික පේන්නේ. එතකොට page up page down කියන කී පාවිච්චි කරාම ඔයාට දැන් මම page down එක පාවිච්චි කරා. page down එක පාවිච්චි කරාම 23 ඉඳලා මට පේන්න පටන් ගන්නවා. 23 ඉඳලා මට පේන්න පටන් ගන්නවා. තව එකක් ගියාම දැන්ට මෙතන තියෙන්නේ 44ට එනකන් එහෙමනම් තව page down එකක් ගියාම 45 ඉඳලා පටන් ගන්නවා. අන්න ඒ විදිහට පිටුවෙන් පිටුව ඉස්සරහට යන්න පිටුවෙන් පිටුව ආපස්සට එන්න අපිට page up page down දෙකම පාවිච්චි කරන්න පුළුවන්. හරිද? page up වලින් කරන්නේ පිටුවක් ගානේ උඩට ගන්නවා. page down වලින් කරන්නේ පිටුවක් ගානේ පාතට යනවා. ඉතින් page up වලට ලියමු. වැඩපත තුල එක් පිටුවක් බැගින් වැඩපත තුල එක් පිටුවක් බැගින් ඉහළට ගැනීම වැඩපත තුල එක් පිටුවක් බැගින් ඉහළට ගැනීම වැඩපත තුල එක් පිටුවක් බැගින් ඉහළට ගැනීම page down එක ඊළඟට page down එකෙන් වැඩපත තුල එක් පිටුවක් බැගින් පහළට ගැනීම වැඩපත තුල එක් පිටුවක් බැගින් පහළට ගැනීම. එතකොට page up page down දෙකෙන් සිද්ධ වෙන කාර්යය.
ඊළඟට මාතෘකාවක් ලියා ගන්න කෝෂ පරාස මාතෘකාව කෝෂ පරාස. මොකද්ද මේ කෝෂ පරාසයක් කියලා කියන්නේ? දැන් සෙල් රේන්ජ් එකක් හැදෙන්නේ කෝෂ පරාසයක් නිර්මාණය වෙන්න පුළුවන් ආකාර තුනයි. එකක් සිරස් කෝෂ පරාස. එතකොට ඒ පරාසය නිර්මාණය වෙලා තියෙන ඔන්න බලන්න E3 ඉඳලා E12 වෙනකන් තියෙන කෝෂ එකතු වෙලා නිර්මාණය වෙච්ච කෝෂ පරාසය. එතකොට මම කිව්වා ආරම්භක කෝෂය මෙන්න මේක වෙනවා. අවසාන කෝෂය මේක වෙනවා. එතකොට කෝෂ පරාසය මොකද්ද? E3 ඉඳලා E12 වෙනකන්. එහෙම නැත්නම් තිරස් කෝෂ පරාස. මේ තියෙන්නේ තිරස් කෝෂ පරාසය. මේක G3 ඉඳලා K3 වෙනකන් තියෙන කෝෂ පරාසය. එහෙම නැත්නම් සිරස් තිරස් දෙආකාරයෙන්ම තියෙන කෝෂ පරාස නිර්මාණය වෙනවා. එතකොට අපි මේකට කියනවා G7 ඉඳලා අවසාන එක වෙන්නේ මේක K11. එහෙනම් G7 ඉඳලා K11 වෙනකන් කෝෂ පරාසය කියලා කියන්න පුළුවන්. දැන් මම මේ cell address type කරන තැන සමාන ලකුණ දාලා සමාන ලකුණ දාන්නේ ඇයි කියන එක ගැන මම ඉස්සරහදී කතා කරන්නම්. සමාන ලකුණ දාලා E3 ඉඳලා කියලා දාපු ගමන් ඔන්න බලන්න E3 සලකුණු වෙලා තියෙනවා දැන්. රේන්ජ් එකක් පෙන්වන්න මම කෝලන් එක පාවිච්චි කරනවා 32 ඉඳලා E11 වෙනකන් කියලා කිව්වොත් ඔයාලට පේනවා ඇති E11 නෙමෙයි E12 වෙනකන් කිව්වොත් අර සිරස් කෝෂ පරාසය ඉබේම සිලෙක්ට් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මට ආයෙ කියන්න පුළුවන් පරාසය කොහමද? G2 ඉඳලා 3 ඉඳලා එතකොට ඔන්න බලන්න G3 සිලෙක්ට් වුණා. G3 ඉඳලා කියන්න අපි 32ක් දානවා. K3 වෙනකන්. K3 වෙනකන් බලන්න මේ කෝෂ පරාසය සිලෙක්ට් වුණා ඔයාලට පේනවා ඇති. එහෙම නැත්නම් ආයෙ අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ කෝෂය G7 ඉඳලා කියන්න අපි 32ක් දානවා ඉඳලා K11 වෙනකම් පරාසය. එතකොට ඔන්න මේ පරාසයත් සිලෙක්ට් වුණා. ඔයාලට පේනවා ඇති පරාස කීපයක් ගැන අපි කතා කරා. මොනවද මේ පරාස කීපය? මම ඒක මෙහෙම දාගන්නම්. මොනවද මේ පරාස කීපය බලන්න. E3 ඉඳලා E12 වෙනකම් පරාසයක් මම ගත්තා සිරස් කෝෂ පරාසයක්. G3 ඉඳලා K3 වෙනකම් මම පරාසයක් ගත්තා තිරස් කෝෂ පරාසයක්. ඊළඟට G7 ඉඳලා K11 වෙනකම් පරාසයක් ගත්තා සිරස් සහ තිරස් කෝෂ පරාසය කියලා. එහෙනම් අපි ලියාගමු මෙහෙම. Excel පිටුවක් තුල කෝෂ පරාස වර්ග 3ක් දැකගත හැක. Excel පිටුවක් තුල කෝෂ පරාස වර්ග 3ක් දැකගත හැක. පළවෙනි එක තීරුවක් දිගේ පිහිටන අපි පළවෙනි එක කිව්වේ මොකද්ද? තීරුවක් දිගේ පිහිටන කෝෂ පරාසයනේ. එතකොට E3 සිට E12 දක්වා මේ කෝෂයේ ඉඳලා මෙන්න මේ අන්තිම කෝෂයට වෙනකම්ම මෙතනට එනකම් අපි කියනවා තීරුවක් දිගේ පිහිටන කෝෂ පරාසය. E3 සිට E12 දක්වා. ඒක පළවෙනි එක. දෙවෙනි එක පේලියක් දිගේ පිහිටන කෝෂ පරාසය. පේලියක් දිගේ පිහිටන කෝෂ පරාසය.
එතකොට ඒක ආරම්භ වෙන්නේ මෙතනින්. එතන ඉඳලා මේ කෝෂ ටික ඔක්කොම අයිති මෙතනට එනකම්ම. එන උදාහරණයක් G3 සිට K3 දක්වා. G3 සිට K3 දක්වා. ඊළඟට අපි තුන්වෙනියට කතා කරනවා තීරු සහ පේලි ආකාර දෙකෙන්ම ඇති කෝෂ පරාස. තීරු සහ පේලි යන ආකාර දෙකෙන්ම ඇති කෝෂ පරාස. එතකොට මෙතන ඉඳලා මෙහෙටත් අයිති, මෙතන ඉඳලා මෙහෙටත් අයිති. ඊළඟට මෙතන ඉඳලා මෙහෙටත් අයිති, මෙතන ඉඳලා මෙහෙටත් අයිති. එතකොට ওই පරාසය ඇත්තටම නිර්මාණය වෙන්නේ කොහොමද? ওই පරාසය ඇත්තටම නිර්මාණය වෙන්නේ මෙන්න මේ කොටුවේ ඉඳලා මෙන්න මේ කොටුවට වෙනකම්. තේරුණාද? එමුණා මේ පරාසය අපි හඳුන්වනවා G7 සිට K11 දක්වා කියලා. මම මේ දීපු උදාහරණෙනුයි එහෙම කිව්වේ. ඔයගොල්ලෝගේ අච්චු පොතේ වෙනම උදාහරණක් තියෙනවා. කොහොම වුණත් එතකොට අපි බලන්නේ තීරු පේලි දෙකෙන්ම තිබ්බහම පටන් ගන්න මුල්ලයි අවසාන වෙන මුල්ලයි ඒ මුළු දෙකේ තියෙන කෝෂ දෙකෙන්. එතකොට කෝෂ පරාසයක් කියන්න අපි පාවිච්චි කරන්නේ ආරම්භක කෝෂය සහ අවසාන කෝෂය. G7 සිට K11 දක්වා. යටින් තරුවක් දාලා ලියා ගන්න. කෝෂ පරාසයක් ඉදිරිපත් කිරීම සඳහා කෝෂ පරාසයක් ඉදිරිපත් කිරීම සඳහා කෝෂ පරාසයේ ආරම්භක ලිපිනය කෝෂ පරාසයේ ආරම්භක ලිපිනය තිත් දෙකක් කියන්නේ කෝලන් සිම්බල් එක. කෝෂ පරාසයේ ආරම්භක ලිපිනය තිත් දෙකක්. කෝෂ පරාසයේ අවසාන ලිපිනය කෝෂ පරාසයේ ආරම්භක ලිපිනය තිත් දෙකක්. කෝෂ පරාසයේ අවසාන ලිපිනය භාවිත කරනු ලබයි. අවසාන ලිපිනය භාවිත කරනු ලබයි. දැන් ඕගොල්ලොන්ගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන උදාහරණ තුන මම ගන්නම්. මෙතන තියෙනවා ඔන්න ඕගොල්ලොන්ට පේනවා ඇති සිරස් කෝෂ පරාසයක්. B2 ඉඳලා B5 වෙනකන් තියෙන කෝෂ තමයි ඒකට අදාළ වෙන්නේ. එතකොට හරි මම මේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන උදාහරණ තුන ගත්තේ. B2 ඉඳලා B5 වෙනකන් තියෙන සිරස් කෝෂ පරාසය, A3 ඉඳලා C3 වෙනකන් තියෙන තිරස් කෝෂ පරාසය, B2 ඉඳලා C4 වෙනකන් තියෙන සිරස් තිරස් කෝෂ පරාසය. ඊළඟට ඔයගොල්ලෝගේ පොතේ ක්‍රියාකාරකමක් තියෙනවා. ක්‍රියාකාරකම දිහා අපි බැලුවොත් ඒකේ අහනවා ප්‍රශ්න කීපයක්. ඔයගොල්ලන්ට කෝෂ පරාස ගැන අවබෝධයක් තියෙනවද බලන්න. බලන්න මේ ක්‍රියාකාරකමේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට ඒකට උත්තර ටිකත් එක්ක ඔයගොල්ලෝ ආපහු සංසන්දනය කරලා බලන්න මේ උත්තර කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන මතක තියාගන්න. එහෙනම් සෙල් පරාසයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ගැන. එතකොට අපිට ඊළඟ කොටසෙන් අපිට කතා කරන්න තියෙන්නේ සෙල් පරාසයක් ඇතුලේ දත්ත ඇතුළත් කරලා ආශ්‍රිත කටයුතු කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන. ඒ ටික අපි ඊළඟ සතියේ බලමු. හරි මේවට උත්තර ආපු හැටි ගැන ඕගොල්ලෝ ආපහු බලන්න.